समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නිදීනං පවත්තාරං යම් පස්සේ වජ්ජ තස්සිනං නිග්ගය වාදින් මේදාවින් තාදිසං පණ්ඩිතං භජේ තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝති නපාපියෝති. හොඳයි, මේ රාත්‍රියේ මේ යෝගාවචර පිරිස වෙත අප තෝරාගත්තේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාළ තවත් වටිනා ගාථා රත්නයක් සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ ධම්මපද පාළියේ පඬිත වර්ගයේ සඳහන් වන පළවෙනිම ගාථා රත්නය. නිදී නංව පවත්තාරා, නිදානයක් පෙන්ලා දෙනවා වගේ. යම් පස්සේ වජ්ජ, යම් වරදක් දකින්නවද තස්සිනං, ඒක පෙන්නා දෙනවා. උපමාවක් කිව්වේ නිදානයක් පෙන්වනවා වගේ. කවුරු හරි කෙනෙක් තමන්ගේ වරද්ද දැකලා පෙන්වලා දෙනවා නම් ඒක නිදානයක් වගේ. නිග්ගය වාදින් මේදාවි, නින්දා කරලා වෙන්නත් පුළුවන් ඒක පෙන්වන්නේ. නින්දා කොට බැනලා වෙන්න පුළුවන්. නිග්ගය කියන්නේ ඒක නිග්‍රහ කොට, වාදින් කියන්නේ කියනවා මේදාවින් කියන්නේ පඬිතෙක්. දුටු වරද නිග්‍රහ කොට කියා දෙන්නේ පඬිතෙක්. තාදිසං පණ්ඩිතං භජේ. එසේ දුටු වරද නිදානයක් පෙන්වලා දෙනවා වගේ පෙන්වා දෙන්නා වූ යම් පණ්ඩිතෙක් ඉන්නවනම්, ප්‍රඥාවන්තයෙක් ඉන්නවනම්, එවැනි පණ්ඩිත උත්තමයන්ව, එවැනි සත්පුරුෂයන්ව භජේ ඇසුරු කළ යුතුය. තාදිසං එවැනි උතුමන් භජමානස්ස ඇසුරු කිරීමෙන් සෙය්‍යෝ යහපතක්ම හෝති වෙනවා නපාපියෝ, අයහපතක් නම් වෙන්නේ නැහැ, අවඩක් වෙන්නේ නැහැ කියන එකයි භාග්‍යවතුන් වහන්සේගේ මේ වටිනා දේශනාගාර්ථය. තනිකරම කල්යාණ මිත්‍රයා මුල් කරලා දේශනා කරපු දේශනාවක්. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක දිනුදු බමුණෙක් හිටියා, රාද කියලා, අවුරුදු 120යි වයස. මෙයා ජීවත් වෙන්න තැනක් ක්‍රමයක් නැති තැන දෙවුරම් වෙහෙරට ඇවිල්ලා මේ උපාසක මහත්තයා තනකොළ කපමින්, තනකොළ උදුරමින්, පිරිසුදු කරමින්, අතුගාමින් කටයුතු කළා. බොමලු අමදිනවා. පිරිවෙන් මලු, ඒ කියන්නේ කුටි වටේට අමදිමින් පිරිසුදු කරමින් හිටියේ. දැහැටි පැන් ආදිය ලබා දෙමින් භික්ෂුන් වහන්සේලාගෙන් ලැබෙන දෙයක් අනුභව කරලා කටයුතු කරගෙන ඉන්නකොට මේ බමුණාව භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට දකින්න ලැබුණා. ඒ කියන්නේ මේ උපස්ථාන කරමින් ස්වාමීන් වහන්සේලාට කිව්වට මාව මහාන කරගන්න කියලා කිසිම භික්ෂුවක් කැමති වුණේ නැහැ. හේතුව මේ උපාසක මහත්තයා හරි වයසයි. අවුරුදු 120ක් වෙනවා. ඒ නිසා තමයි කිසිම කෙනෙක් කැමති වුණේ නැත්තේ. ඉතින් බොහොම අබල දුබල කෙනෙක්නේ. නමුත් දවසක් භාග්‍යවතුන් වහන්සේ උදෑසන, සාමාන්‍ය අපි කියන 12 කෝටි ලක්ෂ වාරයක් උදෑසන 6ට පමණ භාග්‍යවතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ගන්ධකිලි දොරටුවේ සිට සක්වල කෙළවර දක්වා තමන් වහන්සේගෙන් පිහිට බලාපොරොත්තු වෙන, පීර ලබන්න පුළුවන් කෙනෙක්, සුගතිය යන්න පුළුවන් කෙනෙක්, ඒ වගේ මමා මහ නිවන් දකින්න පුළුවන් කෙනෙක් ඉන්නවද කියලා බලනවා. එසේ බලද්දි වැඩි දුර ගියේ නෑ. ඒ විහාරයේම හිටපු අසරණ බමුණා
රාද බමුණා දුටුවා. තකල භාග්‍යවතුන් වහන්සේ දවල් වරුවේ විහාර චාරිකාවේ හැසිරෙමින් ඔහු වෙතම වැඩම කළා. වැඩම කළ විස්තර අහනකොට කිව්වා ස්වාමීනි මම මේ විහාරස්ථානේ වැඩ කරගෙන ඉන්නවා. ඉතින් ඒම වැඩ කරනකොට ඔබට මොනවත් ලැබෙනවද සංග්‍රහයක්? ඔහු එහෙමයි ස්වාමීනි මට බත් බුලත් ආදී ඔක්කොම ලැබෙනවා. කිසි අඩුවක් නැහැ. එතකොට ඔබ මහාන වෙන්න කැමති නැද්ද? අනේ කැමතියි ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ. ඒත් කිසිම ස්වාමීන් වහන්සේ කෙනෙක් මාව මහාන කරගන්න නම් කැමති නැහැ කිව්වා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ මේ නිදානේ මේ කාරණේ රාද බමුණා නිසාම ඒ දෙවුරම් වෙහෙරවැසි ස්වාමීන් වහන්සේලා දහස් ගණක් ඉන්නවා. ඒ සියලු දෙනා රැස් කෙරෙව්වා ධම්සභා මණ්ඩපයට. රැස් කරවා විමසුවා මේ රාද බමුණාගෙන් උපකාරයක් ගත්තු කෙනෙක් ඉන්නවද? මොකද මේ රාද බමුණා කැමති පැවිදි වෙන්න කවුරුත් රාද බමුණා පැවිදි කරන්නේ නැහැ. ඒ නිසා එක නමක් හරි ඉන්නවද මේ රාද බමුණාගෙන් උපස්ථානයක් ලැබපු උපකාරයක් ලැබපු අතීතේ? දැන් නෙවෙයි. දැන් කොහොමත් විහාරේ වැඩ කරනවනේ ඊට කලින්. ආන්නේ වෙලාවේ ධර්මසේනාධිපති පරම කල්යාණ මිත්‍ර සාරිපුත්ත මහරහතන් වහන්සේ නැගී සිටියා. උන්වහන්සේ මතක් කළේ දිනක් මම ප්‍රමාද වෙලා පිණ්ඩපාතේ වඩිද්දී ස්වාමීනි මට දාණය ලැබෙන තැනක් පෙන්වුවා. ඔකම තවත් තැනක සඳහන් වෙනවා Tamanට බෙදන්නා වූ බත් ටික බෙදුවයි කියලාත්. කොහොම නමුත් මේ දෙකෙන්ම එකක් අපි හිතාගමු මේ රාද බමුණා දාණය ලබා දෙන්න එක දවසක් උදව් කරලා තියෙනවා. එකම දේ පොඩි දෙයක්. හැබැයි සාරිපුත්‍රයන් වහන්සේට පොඩි උදව්ව වුණත් හොඳට මතක තිබුණා. එහෙනම් සාරිපුත්‍රේ ඒ උදව්වට උපකාර වශයෙන් ප්‍රතිඋපකාර වශයෙන් මේ බමුණා පැවිදි කළොත් හොඳයි නේද? එහෙමයි ස්වාමීනි. එහෙම පිළි අරගෙන අවුරුදු 120ක් වයස බමුණා හිසකිස් බාල නාවල අවශ්‍ය විනය කර්ම කරලා ශාසනීය වැවිද්ද උපසම්පදාව ලබා දුන්නා. එසේ පැවිදි උපසම්පදාව ලැබපු රාද ස්වාමීන් වහන්සේ ඒ විහාර ගණයේ දානශාලාවට ගියත් කෙළවරේ මාසනේ වැඩ සිටියේ හේතුව ආදුනිකයි නවකයි. ඒ නිසා බත් කැඳ බෙදාගෙන යද්දී සමහර දවස්වලට මුලින් ඉන්න ස්වාමීන් වහන්සේලාට බෙදුවත් අවසානින් ඉන්න අයට අඩු වෙන වෙලාවල් තියෙනවා. ඒ නිසා හරියට දාන ලැබුණ නැහැ මුල් දවස්වල. ඒ නිසා සාරිපුත්‍රයන් වහන්සේම පිණ්ඩපාති කරගෙන ඇවිල්ලා සමහර දවස්වල පිණ්ඩපාතෙත් වඩම්මගෙන ගියා. නමුත් වයස නිසා තමන් වහන්සේම දාන ගෙනත් දීලා කුටියේ ඉඳගෙන කමඨහන් කියා දීලා ධර්ම විනයත් කියා දෙමින් කටයුතු කළා. සීය කෙනෙක් වගේ නැත්නම් තාත්තා කෙනෙක් වගේ වයස. සාරිපුත්‍රයන් වහන්සේගේ වයසත් එක්කත්. උන්වහන්සේ ගෝලයයි කියලා බැලුවේ නැහැ. ඒ ශිෂ්‍යයා කුටිය නවත්තලා තමන් වහන්සේ පිණ්ඩපාති ගිහිල්ලා දාණය අරගෙන ඇවිත් මේ රාද බමුණට වළඳන්න සැලැස්සුවා. එසේම කමඨහන්ද කියා දුන්නා. අන්න එක කියන ආමිෂයෙන් සංග්‍රහ කරනවා ධර්මයෙන් සංග්‍රහ කරනවා. ගෝලයට ශිෂ්‍යයට දෙකෙන්ම සංග්‍රහ කරන්න ඕන. ධර්මයක් කියා දෙන්න සුසුසු පරිදි සුසුසු වෙලාවේ වගේම අවශ්‍ය සිව්පසයත් ලබා දෙන්න ඕනේ. දෙකම කරන්න ඕනේ. කෑම නොදී බණ කිව්වට තේරෙන්නේ නැහැ. කන්නත් ඕනේ බණ අහන්නත් ඕනේ. දෙකම ඕනේ. එහෙම වැඩි දවසක් ගියෙත් නැහැ. මහා පුණ්‍යවන්තයෙක්. දවස් කීපයකින්ම සියලු කෙලෙසුන්නසා අරිහත්ත්වයටපත් වෙන රාද ස්වාමීන් වහන්සේට පුළුවන්කම ලැබුණා. ඒතර මේ විස්තරය දානශාලා ධර්මසභා මණ්ඩපේ ධර්මශාලාවේ ස්වාමීන් වහන්සේලා අතර කතා බහ වුණා. මේ ස්වාමීන් වහන්සේ සාරිපුත්‍රයන් වහන්සේ නම් කොච්චර ගුණවතෙක්ද? තමන් වහන්සේට හොඳ කීකරු ගෝලයක් ලැබිලා තියෙන්නේ. අර රාද ස්වාමීන් වහන්සේගේ විශේෂත්වය තමයි සමහර අය වයසට ගියාම නහයට අහන්නේ. නමුත් මේ වයසට ගිහුව බමුණා දැන් මේ ස්වාමීන් වහන්සේ එහෙම කෙනෙක් නෙවෙයි. හරීම කීකරුයි. කියන දේ හොඳට අහන පිළිපදින කෙනෙක්. එහෙම උපාසක මහතුරු හරි දුර්ලභයි වයසට ගියාම. ඉතින් එහෙමයි ඉන්න සමහර අය ඉන්නවද කියලා දන්නේ නැහැ. ඒ තරමට නිහඬයි. ඒ තරමට තමන්ගේ වැඩේ කරගෙන පාඩු ඉන්නවා. මේ පහුගිය කාලේ ඇවිල්ලා හිටිය මහත්තයෙක් හොඳට බණ දන්න කෙනෙක්. හැබැයි මගේ අවසරයක් නැතුව කොයි වෙලාවකවත් බණ පදයක්වත් කතා කරේ නැහැ. එයා දැනගෙන හිටියා මම මෙතන කොහොමද ඉන්න ඕනේ? නුවණැත්තේ නමුත් මෝඩෙක් වගේ හිටියොත් වැඩේ කරගන්න පුළුවන්. නැත්තම් බෑ. තමන් දන්න බව පෙන්වන්න කී ගමන් තමන්ගේ වැඩේ කරගන්න වෙන්නේ නැහැ.
ඒ නිසා මට හරි සතුටුයි ඒ වයසක මහත්තයා පැවිදි වෙන්න ආවේ. පැවිදි වෙන්න දැන් බලාපොරොත්තුෙන් ඉන්න පොඩි අසනීප තත්ත්වයන් නිසා ගෙදර ගියේ. නමුත් නැවත එනවා. ඒතර එයා ගැන මම කිව්වේ අනිත් අයට එයා ඉන්නවද කියලා මම දන්නේ නැහැ. මේ ආරන් ඉන්නවද කියලා. ඒ තරමට පොළොවටවත් දැනෙන්නේ නැති විදිහේ පැවැත්මක්. අන්න ඒක තමයි ඇති වෙන්න ඕන. ඒතර මේ රාජස්වාමීන් වහන්සේ කියන අන්න ඒ වගේ උතුමෙක්. තමන් බොහෝම අනතමානීව ගුරුවරයා යමක්ද කියන්නේ ඒකම කරනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේලා අතර කතාවක් ඇති වුණා. සාරිපුත්‍රයන් වහන්සේත් නිහතමානී උන්වහන්සේට ගැළපෙනම ශිෂ්‍යයෙක් තමයි මේ ලැබිලා තියෙන්නේ. උන්වහන්සේ වගේම කෙනෙක් ලැබිලා තියෙනවා. හරි හොඳයි කියලා. ඒතර සාරිපුත්‍රයන් වහන්සේ ගුණත් කියනවා. රාජස්වාමීන් වහන්සේ ගුණත් කියනවා. ආන්නේ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ධම්සභාවට රැස් වුණා. රැස් වෙලා භාග්‍යවතුන් වහන්සේ ධම්සභාවට වැඩම කළා. ස්වාමීන් වහන්සේලා රැස් වෙලා හිටියා. වැඩ සිටමින් විස්තර කරා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපි කතා කළේ මෙහෙම දෙයක්. ඒසේමයි මහණෙනි. මේ සාරිපුත්‍රයන් වනාහි අදපමණක් නෙවෙයි කළගුණ සැලකුවේ අතීතේ පවා ඊට උසස් ආකාරයෙන් කළගුණ සැලකපු කෙනෙක්. අලීන චිත්ත කියන ජාතකයේ දාදේශනා කළ තියෙන්නේ සාරිපුත්‍රයන් වහන්සේත් රාජස්වාමීන් වහන්සේත් අරමුණු කරලා විශේෂයෙන් සාරිපුත්‍රයන් වහන්සේගේ තියෙන අපමණ ගුණය තමයි පොඩි උදව්වක් කළත් ගලේ කෙටු වකුරක් වගේ මතකයි. එහෙම නැත්නම් දානි හැන්දක් බෙදුවයි කියන එක සාමාන්‍යයෙන් ඕනම ස්වාමීන් වහන්සේ කෙනෙක්ට එහෙම මතක තියෙන්නේ නැහැ ලේසියෙන්. ලොකුවට මතක තියෙන්නේ නැහනේ. නමුත් උන්වහන්සේ ඒ සුළු උපකාරයට පවා අර වයසක මිනිස්සයා වහන කරලා දානේ පවාගෙනත් දීලා කමටහනුත් කියා දීලා ධර්ම විනයත් කියා දීලා අවසානයේ සංසාරයෙන් ඈතර වෙන කෙනෙක් බවට පත් කරව දුන්නා. සසරින් ඈතර වුණා. තන්නේ ඒ ආරම්භය භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ කාට හරි ඇසුරු කරන්න කෙනෙක් ලැබෙනවා නම් ඒ කල්යාණ මිත්‍රයා බැනලා හෝ ගහලා හෝ වෙන්න පුළුවන්. වරද නිවැරදි කරනවා නම් වරද පෙන්වා දෙ දුටු වරද පෙන්වා දෙනවා නම් දැන් ලේසිම වැඩේ තමයි වැරදි පෙන්වා නොදී ඉන්න එක. ඕනම ශිෂ්‍යයෙක් වුණත් ගුරුවරයාට ලේසි වැරදි පෙන්වා නොදී උඹට ඕන එක උඹ කරපම් මගේ වැඩේ මං කරගන්නවා කියලා ඉන්නකොට ඔළුවරි දෙන්නෙත් නැහැ. එයා තරහ වෙන්නෙත් නැහැ. හරි සනීපයි දෙගොල්ලන්ටම හොඳයි. ඒක තමයි ගොඩක් තැන්වල දැන් කරන්නේ. ලේසි ගෝලයට ඕන විදිහට ගෝලයා ඉන්නවා. ගුරුන්නාසට ඕන විදිහට ගුරුන්නාසී ඉන්න දෙන්න දෙපැත්තට. එහෙම එකතුවක් නැහැ. සමගියකුත් නැහැ. වැරදි පෙන්වන්නේ. දැන් අද කාලය කියනනේ අපේ වැරදි පෙන්වන්න එපා. ඔයාලගේ වැරදි හදාගන්න කියලා. ඉතින් එහෙම නිසාත් කියන්නත් බෑ. ඔය වස් පවාරණය කියලා එකකුත් තියෙනවා අපේ ස්වාමීන් වහන්සේලාට උපසම්පදා භික්ෂූන්ට විශේෂයි ඒක. සීමාවට රැස් වෙලා පවාරණ පොයේ දවසේ කියන්න තියෙන්නේ මොකද්ද? තිට්ඨං සුතං පරිසංකිතං. ඔබ වහන්සේලාට මගේ වරදක් දැක්කොත්, මගේ වරදක් ඇහුවොත් ආන්නේ වැරද මට කියන්න කියලා පවරණ එකට තමයි වස් පවාරණය කියන්නේ. පවරනවා. අර ඉන්න අනිස්සානසලට කියනවා ඔබ වහන්සේලාට මගේ වරද්දක් පෙනුනොත් ඒක කියන්න කිසි ප්‍රශ්නයක් නෑ. ඒක පාලියෙන් කියන මෙම පවරනවායි කියන එක. ඉතින් ඒකට තමයි අර වස් අවසානයේ වස් පවාරණය කරනවා කියන්නේ. එතෙන් තේරෙනවා එහෙනම් එකට වාසය කරන සංඝ පිරිසක් අතරේ ඔවුනොවුන්ගේ ගුණ දොස් ਵਿਚාරා ගැනීම තමයි කළ යුත්තේ. පොද පිටින් කවුරුත් ඇවිල්ලා කියා දෙන්නේ නෑ. ඒතර මේ අවවාද කිරීමේදී ඒ කරන ක්‍රම තියෙනවා. දැන් සමහර ක්‍රම තියෙනවා තදින් කරනවා. ඒකට හේතුවක් තියෙනවා අර පෙස්ස නැත්තම් කේසි කියන අස්වදමකයාට කේසිට වදාළ දේශනාවේ තියෙනවා දැන් අස්වැ දමනය කරන ක්‍රම තියෙනවා එයාට. එකත් හොඳින් කියලා දමනය කරන එක. අස්වැට හොඳින් කිව්වම ඔළුව අත ගාලා එයා යනවා නම් ඒක හොඳයි. තව සමහර අස්සේ ඉන්න හොඳින් කිව්වට අහන්නේ නැහැ. ටිකක් තදට දෙන්න ඕනේ වදින්න පාරක්. එතකොට තමයි එයා යන්නේ. මිනිසුත් එහෙම සමහර අයට හොඳින් කිව්වම අහන සමහර අයට ටිකක් සැරට කියන්න ඕනේ. එතකොට තමයි අහන්නේ නැත්නම් ගණන් ගන්නෑ. ඒක ඉතින් තෝරලා බේරලා ගැළපෙන කෙනාට ගැළපෙන විදියට ගුරුවරු විසින් අවවාද කළ යුතු වෙනවා. නැත්තම් හොඳින් කිව්ව මහාන කෙනාට සැරෙන් කිව්වොත් එයාට ඉතරි දෙන්න පුළුවන්. සැරෙන් කිව්ව විතරක් අහන කෙනාට හොඳින් කියන්න ගියාම එයා ගණන් ගන්න නැති වෙන්නත් පුළුවන්. ඉතින් ඔක තෝරා බේරා පුද්ගලානුරූපව ඒ අදාළ පුද්ගලයාට ගැළපෙන්න දැනෙන්න කියනවා. එහෙම කියනකොට කියන්න ඕනේ මෙන්න මෙහෙම. කෙනෙක්ගේ වරද්දක් තියෙනවා නම් ඒක ප්‍රසිද්ධිය කිව්වොත් සමහර විට එයා තරහ ගන්න පුළුවන් නා. සැඟවි කිය යුතු නම් එවැනි කතා තියෙනවා. බොහොම අප්‍රකටව පුද්ගලිකව කිය යුතු ආවාදයක් නම්
එවැනි වෙලාවේ එන්න කියලා නැත්නම් වෙලාවක් වෙන් කරලා ඒ අදාළ භික්ෂුවට අවවාද කරනවා. දැන් ශිෂ්‍යයාට අවවාද කරනවා. එහෙම නැවත නැවත දිගටම අවවාද කළත් එයා හැදෙන්නේ නැත්නම් ඔය විනයේ තියෙන සංඝාසයේ සවැත් දිගටම කරගන්නවා නම් ඒක දායකයන්ට කියන්න කියලා. මෙහෙම වැරද්දක් මේ ශාන්නාසේ කරන මොකද එහෙම කියන්නේ කිව්වේ එතකොට ලැජ්ජාවට හරිය වැරද්ද නොකර ඉන්න නිසා. ඒ වගේ දිගින් දිගටම එකම දේ කරනවා නම් ඊට පස්සේ සංඝ මැද පිරිස් මැද්දේ ප්‍රකට කරන්න ඕන. ආන්න එතකොටත් බැරි නම් ඉතින් හදන්න බෑ. ඊට පස්සේ අතහැරලා දාන්න ඕන. අර එයා කේසිත් කියනවනේ. මම බලන හොඳින් බලනවා නරකින් බලනවා දෙකේම බලලා බැරිම නම් ස්වාමීනි මං ඒ අස්වැයව මරලා දානවා. මොකද මේ මරලා දාන්නේ මගේ ආචාර්ය પરම්පරාවට නින්දාවක් නොවේවා කියන ප්‍රාර්ථනාවෙන්. මෙහෙම නොහික්මුණු අස්සෙක් මගේ ගාව හිටියා කියන එක මට නින්දාවක්. ආගේ ගුරු පරපුරටම නින්දාවක් නිසා නොහික්මුණු අස්සයා මරනවා. භාග්‍යතුන් වහන්සේත් එහෙමයි දේශනා කළේ. මමත් හොඳින් කියනවා මම සැරෙන් කියනවා. ඒ කියන්නේ සුගතිය ගැන කියනවා. සුගතියේ තියෙන ආනිසංස කුසල් ගැන කියනවා. කුසල් විපාක කියනවා. නරකින් කියනවා කියන්නේ අකුසල් ගැන කියනවා. අකුසල් විපාක විශේෂයෙන් සතර අපාය නිරේ ගැන කියා දෙනවා. සමහරට ওই දෙකම කියලා දෙනවා. එහෙමත් බැරි නම් මමත් කේසි මරලා දානවා. ආර්ය විනය මැරීම කියන්නේ අතහැරලා දානවා. කෙනෙක්ට අවවාද නොකර අරිනවා කියන්නේ ගුරුවරයෙක් හරි ශිෂ්‍යයාට එයා ටික වාග්යක් නෙවෙයි අභාග්‍යයක්. ඒතර මොන දේ වුණත් එයා ගැන කතා කරන්නේ නැහැ ගුරුවරයා. මොකද එයා අත්හැරලා ඉවරයි. ඊටසේ පිළිහිට නැති කෙනෙක් වෙනවා. හිතුමතේට වාසය කරලා කවදාරි පිරිහිලා යනවා. නන්නත්තර වෙනවා. ඒක තමයි ලොකුම අවාසනාව. එහෙම කරගන්නේ ඇයි අර අවවාදෙට කී කරුණෑ හික්මෙන්නේ නැහැ. ඒක දුටු වරද පෙන්වා දුන්නම කිපෙනවා. තරහ ගන්නවා. අර එහෙම වුණාන් පස්සේ එයාට පිහිට ආයෙ අවවාද කරන්නේ නැහැ. එකපාරක් කිපුණාම ගුරුවරයාට තේරෙනවා මෙයාට අවවාද කළොඩක් නැහැ. ඒ නිසා මගේ වැඩක් බලාගෙන මම පාඩුවේ ඉන්නවා. ඕන දෙයක් වෙච්චා කියලා. ඒතකොට ඒක තමයි ලොකුම අවාසනාව. ඉතින් ඒක වුණාට පස්සේ එයා පිරිහෙනවා අතනින්. ඒතර වරද පෙන්නලා දෙන කෙනා දකින්න ඕනේ වටින නිදානයක්. රන් රිදී මුතුමැණික් තියෙන එකක් තමයි පෙන්වන්නේ. ගහලා වෙන්න පුළුවන් පෙන්වන්නේ වාසි. මොකෝ ගැහුවත් බැන්නත් පෙන්වන්නේ නිදානයක්නේ. ඒ නිදාන හතරක් තියෙනවානේ. තාවර නිදාන, ජංගම නිදාන, අංගසම නිදාන, අනුගාමික පුණ්‍ය නිදාන කියලා. ඔය නිදිකණ්ඩ සූත්‍රය හතරක් තියෙනවා. ඒ මෙතන කියන්නේ තාවර නිදානය ගැන. ඔය ගල් වල එහෙම කොටලා නිදාන් කරන වස්තුව පස්සේ කාලෙක ගන්න ආපදාවක් වුණොත්. දැන් නම් බැංකු වල තියෙනවා නිදාන වශයෙන්. ඒතර ඒව පෙන්වන්නේ කෙනෙක්ට වාසියට. හැබැයි ඒක හොඳින් නෙවෙයි. බැනලා පෙන්නුවා මොකෝ. වාසියක් නෙවෙයි. ඒ වගේ මට මේ වරද පෙන්වා දෙන්නේ මගේ සුගතිය පිණිස, මගේ නිවන පිණිස, මට යහපත පිණිස කියලා තේරුම් ගන්නට අවවාදය අහන කෙනාට මොලේ තියෙන්න ඕනේ. එහෙම නොවුනොත් එයාට කල්යාණ මිත්‍රයාගේ ඇසුර ලැබෙන්නේ නැහැ. කල්යාණ මිත්‍රයා දුරින් දුර වෙනවා. පාප මිත්‍රයන් තමයි ලං වෙන්නේ වෙන අයට. එහෙනම් එහෙම දුටුවරද පෙන්වා දෙන්නේ කවුද? කල්යාණ මිත්‍රයා. දුටුවරද බලාගෙන ඉන්නේ කල්යාණ මිත්‍රයෙක් නෙවෙයි. තමන්ගේ වාසියට. එහෙනම් දුටුවරද පෙන්වා දුන්නම වෙන්නේ ගොඩක් වෙලාවට ලාභ ලැබෙනට වඩා පාඩු තමයි ලැබෙන්නේ. ඇයි බැනුම් අහන්න වෙනවා. නින්දා ලැබෙනවා. සමහර අය පෙරලා චෝදනා කරනවා. ඇයි මට කියන්නේ වා හැදෙන්න. අර එහෙම කියන අය ගොඩක් අද නම් ඉන්නේ. ඒ නිසා තෝරා බේරා අවවාදයට කැමති කෙනාව අපි විමසලා දැනගන්න ඕන. සමහර අය කියනවා මගේ වරදක් තියෙනම් කියන්න කියලා. ඉතින් එහෙම කිව්වට පස්සේ පුළුවන්. කියන වැරදි හොය ඉන්නේ ඇති දුටුවොත් මොන හරි ප්‍රශ්නයක් කියලා දෙන්න. කියන දාහනේ වළඳනකොට අපි හිතමු ඔන්න සද්ද දෙනවා. නැත්තම් බත් වැටෙනවා බිමට. ඒතර අන්න ඒ වගේ දෙයක් මේ කියන්නේ ලොකු දේවල් නෙවෙයි. ඒතකොට ඒව දැක්කට පස්සේ කියනවා ඉතින් ඒක හරි නෑ. බත් සුළු විසුරුවමින් දාහනේ ගන්න එපා. සුරුසුරු ගාලා ගන්න එපා. චපු චපු ගාලා කන්න එපා. ඒක තලු ගහන්න එපා කියලා අපි කියන. ඔය විනේ තියෙනේවනේ. ඒව බලලා අර ශිෂ්‍යයාට කියා දෙන්න ඕන. අර සිවුර බිම ගෑවෙනවා නම් ඒක කොට කරලා ඇඳ ගන්න හැටි. තනකොළ වල කෙල ගහනවා වගේ දැක්කොත් මම මේ උදාහරණ කියන්නේ පොඩි පොඩි දේවල් තමයි. නමුත් මේවත් කියලා දෙන්න ඕන. එහෙම කරන්න එපා කියලා දෙනවා. ඉතින් ඔය වගේ දේවල් එකින් එක කියා දෙනකොට අර ශිෂ්‍යයා හික්මෙනවා ඊට පස්සේ. ඒක ආයි කරන්නේ නැහැ. එයා දැනගන්න විනය මෙහෙම එකක් තියෙනවා අපිට. එහෙනම් අපි මේ විදිහට හැසිරෙන්න ඕන.
වෙන දේවල් වෙන්න පුළුවන්කම නැහැ. නමුත් අපිට අපේ මහානකම හරියන්නේ අපේ ගුරුවරු මේවා කියලා දෙන්නේ. තනියෙන් තමන් හිතලා කියනෝ නෙවෙයි. විනය පිටකයේ තියෙන නිසායි අපේ ගුරුවරු අපිට මේවා කියලා දෙන්නේ කියන එක අපි දැනගන්න ඕනේ. ඉතින් ඒ කවුද? සත්පුරුෂයා. වරද පෙන්වා දෙන කෙනා. ඒතර වරද පෙන්වා දීමේ චේතනාව මොකක්ද බලන්න ඕනේ. තමන් මේ කියන්නේ යන්නේ වරද අඩුපාඩු හොයන අදහසින්ද? තවත් කෙනෙක් පහත් කරන අදහසින්ද? එයා අපහසුවට පත් කරන අදහසින්ද? එහෙනම් ඒ වැරදි හොයන්න එපා. ඒක තමන්ටත් අයහපතයි, එයාටත් අයහපතයි. මොකද හොඳ හිතින් නෙවෙයි වැරදි හොයලා තියෙන්නේ. එයාව පහත් කරන්න, එයාව බයටපත් කරන්න, නිඳා කරවන්න, ලැජ්ජ කරවන්න එහෙම හිතලා. නමුත් මෙයාව සසරින් ගලව ගන්න, සුගතියට යවන්න, මෙයාට යහපත කරනවා කියන අදහසින් කරුණාවෙන්මයි වරද පෙන්වා දෙන්න ඕන. අවවාද කළ යුත්තේ කරුණාවෙන්මයි, ද්වේෂයෙන් නෙවෙයි. පලිගන්න චේතනාවෙන් අනුම්පද කියන වගේ නෙවෙයි. ඒ නිසා ওই ටික තමයි ගුරුවරයෙක්, සාමාන්‍යයෙන් කල්යාණ මිත්‍රයෙක්, පඬිතෙක් අවවාද කරන ක්‍රම. එහෙනම් එවැනි කල්යාණ මිත්‍රයන් ඇසුරු කළ යුතුයි කියන එකයි භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව. ඒ නිසා මේ පින්වත් හැම දිනාට අද වාසනාව ලැබිලා තියෙනවා භාග්‍යවත් අරිහ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියන පරම ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රතුමන් වහන්සේගේ ශාසනය තුල සීලාදි ගුණ පුරා ගන්නට. එසේ මේ සාරිපුත්ත මහමුගලන් මහරහතන් වහන්සේලා ගුණ වශයෙන් ඇසුරු කරන්නට අපේ අපවත් වදාළ කඩවැද්දු ජිනවාස පණ්ඩිත ස්වාමීන් වහන්සේ, මාතර ඥානාරාම පණ්ඩිත ස්වාමීන් නාවියන අරිදම් ලොකු ස්වාමීන් වහන්සේ වැනි කල්යාණ මිත්‍රයන් දැන් දුටු වෙනතත් අපි ගුණ වශයෙන් ඇසුරු කරලා තියෙනවා. නාවියන ලොකු ස්වාමීන් වහන්සේ නම් අපි S2 දැකලා ඇසුරු කරලා තියෙනවා. ඉතින් මේ තමයි අපිට වර්තමානයේ හම්බ වෙච්ච අපේ ජීවිතේට මුණ ගැහිච්ච පරම කල්යාණ මිත්‍රයෝ. ඉතින් උන්වහන්සේලාගේ පිහිට මග වෙන්නේම නිසා දහස් ගණන් දෙනා, ලක්ෂ ගණන් ජනතාව සුගති මග, නිවන් මග යනවා. ତර සුළු වරදේ බිය දකිමින් වරදින් හික්මෙන්නට උත්සාහ කරනවා. ତර ගිහියට අවවාද කරන තමන් කරන සුළු වැරද්දක් වුණත් ලොකු කරලා හිතන්න කියලා. ඒ කියන්නේ ආනන්තරීය කර්මයක් කළා වගේ කියලා හිතන්නේ කියලා. භික්ෂුවන් නම් දුෂ්කටවතක්, පරාජිකවතක් වගේ හිතන්නේ. එහෙම හිතන එක හොඳයි, වාසී කියලා තමයි මේ දේශනාවේ සඳහන් වෙන්නේ. එහෙනම් අපි සතුටු වෙන්න ඕන අපිට යම් තාක් ආන්නේ විදිහේ දුටු වරද පෙන්වා දෙන, වරදින් ගැලවෙන්නට කරුණ කියා දෙන, සුගති මඟ කියා දෙන, නිවන් මඟ කියා දෙන කල්යාණ මිත්‍ර උතුමන් වහන්සේලා අපේ ජීවිතයට හමු වෙලා තියෙනවා. එහෙනම් මේ අපි බොහොම සුවසේ මේ හිත දියුණු කරගන්නට, කායිකව මානසිකව සුවපත්ව ඉන්නට තැනක් අපිට ලැබිලා තියෙනවා. ඒවා සකස් කරලා තියෙන බොහෝ මහන්සියෙන්, දහඩිය මහන්සියෙන්. දැන් මේ දවස්වල අපිටත් තේරෙන හරි අමාරුයි. කුටි හදනකොට පුදුම විදිහේ වියදමක්, මහන්සියක් අපි යොදනවා. ඉතින් මේ අනිත් කුටිත් එහෙම තමයි. ඊටත් වඩා අමාරුවෙන් තමයි හැදුවේ. ඉතින් ඒවා එහෙම හදලා දීලා තියෙන්නේ කල්යාණ මිත්‍ර භාවයෙන්. අවංකව නිහතමානීව ගුණ පුරා ගන්න කැමති අයටයි මේව හදලා තියෙන්නේ. තමන්ගේ වැඩේ කරගන්න. අනුන්ගේ හොය ඉන්න නෙවෙයි. මේ ස්ථානේ ගත්තොත් අපේ මේ ආරන්නේ වැඩි හිටියෝ දෙනමක් ඉන්න ඕනම වරද්දක්, ඕනම හොඳක් හොයලා කතා කරන්න පුළුවන්. කමටහන් දෙනවා. බණ කියා දෙනවා. ඉතින් අනිත් අය ඒව කරන්න යන්න ඕනේ නැහැ. ඒ කට්ටිය කරන්න තමන්ගේ වැඩේ කරගන්න. දැන් ගුරුන් වැඩි වුණොත් වෙන්නේ මොකද්ද? රාඩි හත් දෙනයි කැඳ හැලිය වගේ වෙනවා. කිසිම පිළිවෙලක් නැති වෙනවා. ඒ නිසා හික්මෙනයි හික්මලා යන්න ආචාර්යයන් වහන්සේලා අවවාද කරાવી. අනිත් එක තමයි ආචාර්යයන් වහන්සේලා ගුරුවරුන්ගෙන් ලැබෙන අවවාදයේ වගේ එක එක්කෙනා අවවාද කරන්නාම කැමතිත් නැහැ. තරහක් යනවා එතකොට. ඒ නිසා හොඳට තේරුම් ගන්න මේ ඉන්න අය අපි මේ ඉන්න අනිත් අයට අවවාද කරන්න යන්න ඕනේ. යමක් තියෙනම් වැඩිහිටියන්ට කිව්වම උන්වහන්සේලා අපි වෙනුවෙන් අවවාද කරાવી. මොකද අපි කිව්වට අහන්නේ නැහැ. ඔය පහුගිය කාලෙත් එහෙම අවවාද කරන්න ගිහිල්ලා භාවනා කරන්න ආපු අය ඉතින් අනිත් භාවනා යෝගීන්ට අවවාද කරන අනිත් අය. ඉතින් මොකද වෙන්නේ? ද්වේෂය ඇති වෙනවා. සමහරට ගහන්න හිතුණයි කියනවා. හොම්බට 60ක්. ගුටි කන්න වෙන්නේ අන්තිමට. ඒ නිසා Tamanට අදාළ වැඩේ නොකළොත් වෙන්නේ එතනත් අභාග්‍යයක්. එතන දිනු වෙන්න බෑ. Tamanට අදාළ වෙන්නේ සිල් පද ටික රැක ගන්නට. උදේ දවල් දානේ වළඳ ගන්නට. ගිලම්පස දුන්නොත් ඒකත් වළඳ ගන්න. පැයක් හෝ දෙකක් පරියන්කයක් බැඳගෙන භාවනාවක් කරගන්න.
සක්මන් කරනකොට සක්මන් කරගන්න. වත් පිළිවෙත් පැය දෙකේ වත් පිළිවෙත් කරන්නට කුණු අස්කර දාන්න. ඔන්න ඔච්චරයි කරන් තියෙන්නේ. වෙන මොකුත් කරන්න කියලා නෑ මෙතන. නිසා තමන්ගේ රාජකාරිය තමන්ගේ යුතුයකම දැනගන්න. ඒක අහගන්න දන්නේ නැත්නම් අහගෙන ඒ වැඩ ටික කරගෙන යන්න. තමන්ගේ වැඩේ හරියට කළොත් එතන ප්‍රශ්නයක් නැහැ. අරුබුදයක් නැහැ. ඒත් ගුරුවරුන්ගේ වත ගුරුවරු දන්නවා. ආචාර්යයන් වහන්සේලා කවුරු හරි ඉන්නවනේ වැඩි හිටියන උන්වහන්සේලා තමයි අවවාද කරන්නේ. වරද සොයා බලන්න ඕන, පහසුකම් ටික වල බලන්න ඕන, දානපත්ති පහසුකම් හොයන්න ඕන, මිනිස්සුන්ට කතා කරන්න. ඒක ඔක්කොම කරනවා. ඒක කරලා දුන්නට පස්සේ තියෙන්නේ පළක් බැඳගෙන භාවනා කරන්න. හිත හදා ගන්න බලන්න. ඒකයි කරන්නට ඕනේ. ඒ නිසා මේ උදේ පැය දෙක, හවස පැය දෙක මම ඉතින් ඇවිල්ලා අනුමෝදන් වෙලා යනවා. අපේ කිහිප දෙනෙක් අපේ පැරණි යෝගාවචරය පැවිදි වෙච්ච අයයි නැති අය කියලා වෙනසක් නැහැ. හොඳට ඉන්නවා. නිසල්මන්ව ඉන්නවා. ඉතින් මේ ඉඳීමම ඉතා ශ්‍රේෂ්ඨයි. වටිනවා. පැයක් දෙකක් නොසෙල්වි ඉන්න පුළුවන් කියන්නේ අද වගේ කාලයක ලොකු ජයග්‍රහණයක්. ඒ කියන්නේ අපේ හිත යම් තාක් දැන් দমনය වෙලා තියෙනවා. මේ මං කියන්නේ පැරණි අයට. අලුත් අය සමහර නලියන වෙන්න පුළුවන්. ඒක හරියයි. ඒතර මේ මෙහෙණින් වහන්සේලා ස්වාමීන් වහන්සේලා යම් තාක් සංවර වෙලා තමන්ගේ කය දිහා හිත දිහා බලාගෙන සිතුවිලි দমনය කරගෙන හිත නිසාම උපන් මේ රෝග, සිත නිසාම උපන් මේ අරුබුද, සිත නිසාම උපන් මේ දුක දිහා බලන්න ඕන. දැන් මේ ජීවිතේ හැම දුකකටම මුල හිත. හැම අරුබුදයකටම මුල මේ හිතමයි. වගේම සැපයට මුලත් හිතමයි. ඒ කියන්නේ හදා නොගත්තොත් හිත දුකයි, හදාගත්තොත් සැපයි. ඒකට Tamanට ඕන විදියට ලෝකේ පවතින්න ඕනයි කියලා හිතාගත්තු අයට හැමදාම දුකයි. ඇයි? අපිට ඕන විදියට ලෝකේ පවතින්නේ නැහැ. මිනිස්සු අපිට ඕන විදියට ඉන්නේ නැහැ. වෙනස් වෙනවා. එතකොට ලෝකේ තියෙන විදියට අපි හැදෙනවා නම් අන්න ඒක තමයි ලේසියෙන් වැඩි. ලෝකේ මිනිස්සු හැසිරෙන විදි බලලා ඒට ගැළපෙන්න අපි හැඩ ගැහෙන්න ඕන. දැන් කෙනෙක් අපි දන්න තරහ ගන්න කෙනෙක් ඉන්නවා. අපි දන්නවා එයාගේ ඉස්සරහින් ගියොත් අපි එයාට තරහ යයි. Taman දැනගන්න එයාගේ ඉස්සරහින් යන්නේ එයා පිටුපාල පේන්නේ නැති වෙන්නේ යනවා. මොනිච්චි වුණොත් තමයි තරහ යන්නේ. ඒත් වැඩිපුර කතාවට ගියොත් එයා මට බනී. දන්නවා. ආන්න තමන් පරිස්සම් නැතු එයාව හදන්න ඔයා තරහ ගන්න එපා මෙයා. ඔයා මෛත්‍රී කරන්න. ඒව කියන්නේ ආයි ගුටි කන්න වෙන්න පුළුවන්. ආයසත් කෙනාගේ හැටියට යකාගේ හැටි රිමානිකෝ වගේ කෙනාගේ හැටි බලලා තමයි අපි ජීවත් වෙන්න ඕන. ඒතර පිරිසක් එක්ක වාසය කරද්දී අහන්නේ එහෙම ප්‍රශ්න තියෙනවා. ලෝකෙ හදන්න අපිට බෑ. අපි හැදෙන්න ඕන. අපි හැදුනොත් ලෝකෙම හැදුනා වගේ තමයි. ඒතර කිසි ප්‍රශ්නයක් නැහැ. වැස්ස වෙලාවට මුළු අහසම වහන්න බෑ. Taman නොතෙමී ඉන්න කුඩේ හදා ගන්න. Taman විතරක් නොතෙමී ඉන්න පුළුවන්. ලෝකෙම වහන්න ගියොත් Tamanුත් තෙමිලා නැහිනවා. එහෙනම් මේකෙන් කියන්නේ ලොකු වටිනා ආදර්ශයක්. මනවින් සපුරා දීලා තියනවා දැන් සේනාසන තියෙනවා. හැමෝටම කුටියක් තියෙනවනේ ඉන්න. තෙමෙන්නේ. අවුවට වැස්සට සෙවණක් තියෙනවා. මේ හැමෝටම උදේ දවල් දාන ටික යම් ප්‍රමාණින් ශක්ති ප්‍රමාණින් ලැබිලා තියෙනවා. ඊට ශ්‍රේෂ්ඨ ප්‍රණීතාකාරයෙන් නොවුණත් අනුභව කරලා ජීවත් වෙන්න පුළුවන් විදිහේ කැම ටික ලැබෙනවනේ. වෙන කොහෙවත් නැති තරම් මේ අයට හැමදාම ගිලම්පස හදන හවසට. කොහෙවත් නැහැ මන් දන්න විදිහට ගිලම්පස මේ අෂ්ටපාන හදලා දෙන්නේ නැහැ. භාවනා යෝගීන්ට. බොනවා නම් බීපල්ල කියලා කහර ටිකක් එහෙම දෙනවා හැමතැනම. එච්චරයි දෙන්නේ. ඉතින් දැන් මේවත් ලැබිලා තියෙද්දි. දැන් අනුන්ගේ යදකුද හොයා ඉන්නවාද නැත්නම් තමාගේ දෝෂය බලා ගන්නට කය සිත සංවර කරගෙන බලන් ඉන්නවද? දැන් මේ කර්මස්ථානයේ ස්වභාවය තමයි සිත දිහා බලන්න ඕන. කය දිහා මුලින් බලන ආස්වාස ප්‍රස්වාස වල පිම්බීම හැකිලිම වගේ දෙකින් එකකින් දෙකෙන්ම හරි කමන්නේ සමහර අයට දෙකම පුළුවන් කියනවනේ. ඒතර මේ දෙකම හරි බැලුවොත් මුලින් කය තමයි පේන්නේ ඉස්සෙල්ලා. කය ගැන දැකලා සමාධියාවට පස්සේ අපිට පුළුවන් හිත දිහා බලන්න. හිතට මොකද වෙන්නේ? හිත ගමන් කරනවා හැම ශරණයකම අරමුණක් ගන්නවා. අරමුණක් වශයෙන් සමහරට භාවනා අරමුණම ගන්න වෙලාවක් තියෙන්න පුළුවන්. තමන්ගේ හිත දියුණුනා. නමුත් ආධුනිකයන්ගේ නම්
තොර තෝංචයක් නැතුව රූප ශබ්ද ගන්ධ වෙතම හිත යනවා. අතීතයට යනවා, අනාගතයට යනවා. අර ආපු වැඩේ නෙවෙයි කෙරෙන්නේ. හිතපු දේ නෙවෙයි වෙන්නේ. භාවනාවේදී. ඉතින් ඒකත් ස්වභාවයක් වික්කිත්තං වාචිත්තං වික්ෂිප්ත හිත. වික්ෂිප්ත බව දැනගන්නවා එතකොට. ගැටෙන්නේ යන්නේ. රාගසිත එන්න පුළුවන්, ද්වේෂය එන්න පුළුවන්. ඔක්කොම එනවා. එන්නේ කොහෙවන්නේ හිතට එන්නේ. එහෙනම් හිතේ ස්වභාවය ඒකයි. ඒ තරම් අවිනිශ්චිතයි. අනිත්‍යයි මේ හිත වෙනස් වෙවි යනවා. මේ හිත නිසාමයි අපි නිරේ ගියේ. වරක නිරේට ගෙනිච්චෙත් මේ හිතමයි. තවත් වරක ප්‍රේතෙක් කරෙත් හිතමයි. තිරිසන් සතෙක් කළෙත් හිතමයි. මිනිස්සෙක් කළෙත්, රජ කළෙත්, සක්විති කළෙත්, සක් දෙව් කළෙත්, බඹලෝ යව්වෙත්, බවාග්‍රයට ගෙනිච්චෙත් මේ හිතමයි හදාගත්තු නිසා. නිසා මේක හොඳට හදන්නත් පුළුවන්, නරකට හරවන්නත් පුළුවන්. හිතුවොත් හොඳ නෑ, දුකයි, කරදරයි, ඔය ඔක්කොම ඔළුවේ තියෙන දේවල්. ප්‍රශ්න කියනවා අපිම හදාගන්නේ. නැතුව මේවා ලෝකේ නෑ කොයෝ. නැති ප්‍රශ්නත් හදාගන්න. දැන් සමහරට වචනයක් කො මේක ඕන කෙනෙක්ට එක එක පැත්තෙන් හිතන්න පුළුවන්. එතකොට බලන්න භාග්‍යතුන් වහන්සේ අඟුලිමාල කියන තරුණයාට වදාළේ අඟුලිමාල මම නැවතී සිටිමි. ඔබත් නැවතී. දැන් බැලුමට භාග්‍යතුන් වහන්සේ ඇවිදිනවා. වඩින ගමන් හිටියෙත්. ඉතින් ඇහුවේ මොකද්ද? ශ්‍රමණේ ඔබ ඇවිදිමින් නතර වුණාය කියනවා නතරව සිටින මට ඇවිදිනවායි කියනවා. ඉතින් බලන්න තේරෙන්නේ නැහැනේ. ප්‍රඥාවන්තයෝ ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා කියන සමහර වචන තියෙනවා. ඒවයි තියෙන ව්‍යංගාර්ථ වෙන්න පුළුවන්. එළියෙන් නෑ අර්ථයක්. හැබැයි ඇතුලේ තියෙනවා. තෝරලා දුන්නා. දඬුමුගුරු ආයුධ බැහැර කළ බැවින් මා නැවතී සිටිනවා. ඔබ අවියාවද දරා සිටින බවෙන් තාම සසර යන කෙනෙක්. ඒකයි ගමන් කරනවා කියන්නේ. ඕන්න ඒ වගේ තියෙනවා එක එක වචන. ඒතර දෙයක් කිව්වට පස්සේ ඒක හරියට තේරෙන්නේ නැත්තම් ඒ නොතේරෙන්නේ කියන කෙනාගේ වරදින් නෙවෙයි. තමන්ගේ ප්‍රඥාවේ මදිකම. සමහර අය කියන අපිට මේ ධර්ම දේශනා කරාට තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හරි ගැඹුරුයි මේවා අභිධර්ම මොනවද මේවා. ඒ කවි බණන්නම් කාරිය හොඳට තේරෙනවා අපිට. අපි නම් කවි බණමයි අහන්නේ. විරිඳු සුරල් අහනවා අපි. හරි ඉතින් අහගෙන යන්න. කවදා හරි තේරෙන්නේ ඉතින්. කවි බණ තේරුම් ගන්න 아무තු මොලයක් ඕනේ නැහැ. ඒක තේරෙන ඕන කෙනෙක්. ළමයින්ටත් තේරෙනවා. විරිඳු අහන්නත් පුළුවන් සින්දුත් තේරෙනවා. හැබැයි පටිච්ච සමුප්පාද තේරෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය තේරෙන්නේ නැහැ. හිත ගැන තේරෙන කියා දෙනකොට ඒක තේරෙන්නේ නැහැ. ඇයි ඒකට තරම් ප්‍රඥාව වඩලා නැහැ. ඒ නිසා මේ ලෝකේ බහුතරයක් දෙනාට මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තේරෙන්නේ නැහැ. අහන් හිටියත් එයාට හිතට යන්නේ නැහැ. ඒ කියපු දේ Tamanට ප්‍රායෝගික වෙන්නේ නැහැ. සමහරට අහන් ඉඳලා යනවා. එහෙනම් භාග්‍යවතුන් වහන්සේ වදාළේ හිත රැක ගන්න, හිත හදා ගන්න ලෝකෙම ජයගත්ත බවට පත් වෙනවා. මේ එක හිත හදාගත්තා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. වැස්සත් කමන්නේ, පැව්වත් කමන්නේ, මදුරුවාවත් කමන්නේ, මැස්සෝවත් කමන්නේ. කවුරු ඇවිත් ගියත් අපිට ප්‍රශ්නයක් නැහැ. මොකෝ අපි අපේ හිත හදාගෙන මට ඔය අනුන්ගේ වුන්නේ මම මගේ වැඩේ කරගෙන මගේ හිත හදාගෙන මගේ පාඩුව ඉන්න. ඕක තමයි ජය ගන්න තියෙන එකම ධර්මතාවය. එකම සිතුවිල්ල. ලෝකෙ ගැන හොයන්න ගියොත් එතන පරාදයි. පටන් ගත්ත තැනමනේ පුදපු ගමන් කාපියකා වගේ නිවන් දකින්න ආවේ අන්තිමට එක එක්කෙනාගේ විත්ති හොයන්න යනවා. අන්තිමට ගෙදරම යන්න වෙනවා. එහෙනම් තව කෙනෙක් පාලනය කරන්න, තව කෙනෙක්ට අවවාද කරන්න අපි හරි කැමතියි. නමුත් ඒක අපේ රාජකාරිය නෙවෙයි නම් අපිට අයිති නැති වැඩක් නම් කරන්නේ. බල්ලගේ වැඩේ බූරුව කරලා නම් අකාලේ කෑ ගහව බූරුවට ගුටි කන්න වුණා වගේ අපටත් විපත් වෙනවා. අපිත් ඔය සමහර ආරණ වලට යනවා. නමුත් අපිට තේරෙනවා මෙහෙම කිව්වොත් හොඳයි. නමුත් තේරෙනවා මොකද්ද මෙතන වැඩි හිටියෙක් ඉන්නවා. මම මේක කියන්න කියලා උන්වහන්සේට ආරංචි වුණොත් හොඳ නැහැ. ඒ නිසා ඒ ලොකු ස්වාමීන් වහන්සේට මතක් කරන්න ඕන. ආන්නේ වගේ අපි අවසරයි කියලා ස්වාමීන් වහන්සේට කියනවා. ස්වාමීන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් වෙනවා. ඔබ වහන්සේ පොඩ්ඩක් බලන්න. අපි මුල් වෙන්නේ නැහැ. මොකද අපේ තැන නෙවෙයි. තව කෙනෙක්ගේ තැන. තව ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩි හිටියෙක් ඉන්නෝනේ. ඒ නිසා එවැනි අධිකරණයන්ට අපි අතපොවන්නේ අනුන්ගේවට. යුතුයකමක් වශයෙන් වැඩි හිටියට ගිහින් කියන්න පුළුවන් මෙහෙම අකටයුත්තක් මෙහෙම දෙයක් වෙලා තියෙන වෙනවා ඔබ වහන්සේලක බලන්න.
අපිටත් හිතෙනවා ඉතින් අර පුරුද්ද ඒකනේ අවවාද කළාමනේ පුරුදු. නමුත් තේරෙනවා මේ අනුන්ගේ තැන් වල අවවාද කරන්න කියලා බණ කියන්න ගිහිල්ලා අපිට ඉක්මනට එතන යන්න ලැබෙයි. දැන් අවසර නැතුව බණක්වත් කියන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් පිටතනකට ගියා. අපේ වෙන සෙනසුන් තියෙනවනේ ඒවට ගියාම එහි වැඩි හිටියා කිව්වොත් මිසක් මනුස්ස දායකයෙක් එක්කවත් කතා කරන්න බයයි. මොකද ඒ තරම් භයානකයි වුණා. ඒතර අපි ගිහිපු වැඩේ නෙවෙයි කරන්නේ. අපි හිතපු දේ නෙවෙයි වෙන්නේ. වෙන දෙයක්. අපි යන තැනකට යන්නේ භාවනා කරන්න අපේ හිත හදාගන්න. කල්යාණ මිත්‍රයෙක් වෙත යන්නේ අපේ හිත හදාගන්න. අපි අනුන් හදන්න යනවා නොවේ. ආන්නේ හොඳට මතක තියාගන්න ඕනේ. කල්යාණ මිත්‍රයෙක් ඉන්නවනම් වැඩිහිටියෙක් ඉන්නවනම් උන්වහන්සේට ඒව බාර දීලා අපේ ඒ රාජකාරි කරගන්න. තේම කැමති කෙනෙක් ඉන්නවනම් මෙහෙදි වුණත් කමක් නැවිල්ලා කියන්න. මම මගේ දුරකථනෙත් බාර දෙන්නම්. මේ දවස්වල තියෙන දානේ හොයලා බලන්න ඕනේ. කෝල් කරන්න අර නම්බර්ස් තියෙන පොතේ. ඉතින් මහත්යෝ දානේ ගේනවද නැද්ද කියලා අහලා ආන්න වැඩ තියෙනවා. වැලි හිම ඉවරුනාම වැලි වලට කෝල් කරන්න ගෙන්න ගන්න. සිමෙන්තිත් නෑ හොයාගන්න කොහොම හරි කතා කරලා ගෙන්න ගන්න. මොකද කියන්නේ මෑණිවරු? නැත්තම් සීලවංශ මොකද? වැලි ගේනවද නැත්තම් භාවනා කර ගන්නවද? දැන් මට තියෙන ප්‍රශ්නේ මේ කාටවත් නෑනේ. මම තමයි සිමෙන්ති හොයන්නේ. මම තමයි වාහන හොයන්න ඕන. ඔයාලට තියෙන්නේ මෙතන පරියන්කයක් බැඳගෙන වාඩි වෙලා හුස්ම බලන්න. පිම්බීම ඇකිලීම් බලන්න. සිත දිහා බලන්න. ආයතන දිහා බලන්න. ඉතින් කොච්චර වාසනාවක්ද හිතන්නකෝ. ඕක අපිට නෑනේ. ඒතොර ඒ නැති දේවල් ගැන හිතන්නේ නැතුව තියෙන වාසනාවත් කරන්න තියෙන වැඩේ දැනගන්න. ඉතින් එහෙම ඕනනම් මට දෙන්න පුළුවන් කැමති කෙනෙක්ට. ඉතින් එහෙම කරන්න. මොකද අර සාප කරන තැන සාප කරලා තියෙන පන්සලක ලොකු හාමුදුරු කෙනෙක් වෙන ලැබේවා කියලා. ඒ කියන්නේ ලොකු හාමුදුරු වෙනවා කියන්නේ ඒ තරම් සාපයක් තවත් නැහැ. ඇයි කොච්චර ප්‍රශ්නද හැමෝගෙම ප්‍රශ්න උන්වහන්සේ ගොළුවේනේ. ඉතින් ඒ නිසා ඔය අර ජාතක ඉදන ලස්සන ජාතකයක් මට නම් මතක නැහැ. ඔය අල කොටස හැමදාම නැති වෙලා තියෙන ඒ තාපසයාගේ. කාපු කෙනෙකුත් නැහැ. ඉතින් අල කොටස ගත්තු කෙනා කවුද කියලා Taman නෙවෙයි කියලා පෙන්වන්න එයා සාප කරන්නේ මම නෙවෙයි ගත්තේ හැබැයි මම ගත්තනම් මම පන්සලක ලොකු හාමුදුරු කෙනෙක් වෙන්න ඕන. ආන්න බලන්න. ඒක එකක් මොකද තව ගොඩක් තියෙන ජාතකේ හරි ලස්සන එකක්. ඒකේ කියනවා ඒ පංචකාමයේ ලැබෙන්න ඕන, ළමයි ලැබෙන්න ඕන, ලස්සන බිරිඳක් ලැබෙන්න ඕන. මොකද ඒව ලැබෙනවා කියන්නේම සාපයක්. ඒ දුකමනේ තියෙන්නේ. ලැබෙන තරමට සාපයක්. ඉතින් මමත් කැමති මේවා අතහැරලා දාලා තනියෙන් තැනක ඉන්න පුළුවන් නම් හරි කැමති මාත්. නමුත් ඉතින් බාරගත් වැඩේ නිසා මේක කරලා දෙන්න ඕනේ. ඉතින් අපිටත් පාරමී පිරනවා කියලා හිතලා ඒ පැත්තෙන් හිතමින් තමයි මේ ලොකු සයන්නාසීමයි තාම මේ කටයුතු කරන්නේ. නමුත් අපිටත් අවස්ථාවක් ලැබිච්ච ගමන් අපිත් තැනකට යනවා. කොහෙට හරි ගිහිල්ලා දවස් 10ක් හරි බලනවා උත්සාහ කරලා තනියෙන් ඉන්න. මොකද එතකොට අපේ නිවනත් හරියනවා. නැත්නම් මෙයාලා විතර පරියන්ක බෙදන් ඉන්නවා දැස් පියාගෙන අපිට ඒක හරියටම ලැබෙන්නේ නැහැ මේ පැය දෙක තුනක්. කොහොම ඉන්න බෑ. මොකද ඉන්න විදියක් නැහැ. වතුර නැති වුණොත් කතා කරනවා. සිමෙන්ති නැත්නම් ඒත් බාසුන් නැහැ කතා කරනවා. ඉතින් ඔක්කොම දැනට තියෙන නිසා. ඒතර මේව කරන්නේ අපිට ගෙනියන්න නෙවෙයි මේ භාවනා කරන ඔබට සුවසේ වාසය කරන්නට. එනේ කුටිය හැදුවට පස්සේ සනීපෙට එහි වැඩ ඉඳගෙන භාවනා කරන්න හිත හදාගන්න එහෙම කළොත් තමයි ණය ගෙවුවා වෙන්නේ. ඒක නැතු ඒකිනම් ඕපදූප කතා කර කර කයිවාරු ගැහුවොත් ණය තවත් ණය වෙනවා. හොඳයි ඒ නිසා මේ කරන්නේ ඒකටයි. තවත් අයට විවේකයෙන් වාසය කරන්නයි මේ හැමදේම හදන්නේ. ඉතින් ඒ නිසා ඒකයි කල්යාණ මිත්‍ර භාවය. එහෙම කල්යාණ මිත්‍ර හැමදාම හම්බ වෙන්නේ හරියට චෝදනා තියෙන සිල්ලාරාම වලට ගියාම ටික දවසක් වැඩ අරගෙන ගෙදර යවනවායි කියලා. මහාන කරන්නෙත් නැහැ කියනවා. සමහර ආරාම වලට යද්දි උප්පැන්න ඉඳන් හොයනවා. සියල්ල හොයලා ඊටා පිරිසුදු චරිතයක් තියෙනවනම් හැමදේම හරිනම් විතරයි සමහරට බාර ගන්න පවා. ඉතින් මේ ඔක්කොම තියෙද්දි අපි මේ අත ගහලා තියෙන බැරෑරුම් වැඩකට මේ අනිත් අයර නිවන් මඟ පෙන්වා දෙනවා කියන්නේ බැරෑරුම්. Taman නිවන් දකින්න ලේසි. ඔය සමහර සාංශල ඉන්නෝ කැලේ තනියෙන් ඉන්නේ, පින්ඩපාත යන්නේ, චාරිකාවේ වඩින්නේ. බොහොම ශ්‍රේෂ්ඨයි. ඉතින් මිනිස්සුත් කැමති. ඊට වඩා වටින උන්වහන්සේ හරි නිදහස්නේ. ඇයි තව දෙවන්නේක් නැහනේ. දැන් මේ පිරිසක් පිරිවරා යනකොට ඒ හැම එකටම බෙහෙත් හොයන්න ඕනේ, පිළියම් යොදන්න ඕන. අර කට්ටිය ඇදගෙන පයන් කෙනෙක් වැටෙනකොට එයාට කරුණ කියන්න ඕන.
බණ කියන්න ඕන, අවවාද කරන්න ඕන. ඉතින් මේ සියල්ලම දරාගෙන යම් කල්යාණ මිත්‍රයෙක් අපට උදව් කරනවා නම් ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා නැවත නැවතත් අපට ඇසුරු කරන්න ලැබේවා කියලා පතන්න ඕනේ. ඒ කියන්නේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා, ඒ අනු යන සිල්වත් ගුණ උතුමන් වහන්සේලා, භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අපිට කියා දෙන උතුමන්, ඒ වගේම මෙන්න මෙහෙමත් සඳහන් වෙනවා කල්යාණ මිත්‍ර ගැන කවුද කියලා. ප්‍රියෝච ගරු භාවනීයෝ වත්තාච වචනක්කමෝ. ප්‍රියයි ගරු භාවනීයයි ඒ කල්යාණ මිත්‍රයා නපුරු වදන් ඉවසනවා. කවුරු හරි බැන්නයි කියලා එහෙම තරහ ගන්නෑ. ඒකත් ඉවසනවා. වත්තාච වචනක්කමෝ ගම්බීරංච කතං කତ୍වා. ඒ කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණය තමයි ගැඹුරු දහම් කතා කියා දෙනවා. නොචට්ටානේ නියෝජේ අස්ථානේ නොයදවා ස්ථාන යොදවන. ඒ කියන්නේ නිවන් මඟ යොදවනවා. කොහොම හරි උපක්‍රමයෙන් හරි කොහොම හරි යොදවනවා. ඒ තමයි කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණ. ඕන්න මේ වගේ ලක්ෂණ තියෙනවා. දැන් ළඟදි මට ධර්මදේශනාවක් අහන්න ලැබුණේ. ඒකේ ස්වාමීන් වහන්සේ කියනවා ඔය කට්ටිය ගෙදර යන්න. ගෙදර යනකොට ඔය ලැබිච්ච ආශිර්වාදය අරගෙන යන්න. ආශිර්වාදය අරන් ගියාම මේ දීපු ආශිර්වාදෙ පිහිටන්නේ කතා කළොත්. මොකද්ද කියන්නේ? වැඩසටහනට ආවා. භාවනාත් කළා. ඒ ස්වාමීන් වහන්සේ ආශිර්වාදයකුත් කරනවා. හිතින් කරන්නේ. දැන් ඒක පිහිටන්නේ කාටද? ගෙදර ගිහිල්ලා කතා කරපු අයටද නැති අයට? නැති අයට. එහෙමයි කියන්නේ. දැන් මේ මිනිස්සු බය වෙනවා. අයි ස්වාමීන් වහන්සේ අපිට ආශිර්වාදයක් කළා තියෙනවා. අපි දැන් ගෙදර ගිහින් කතා කරන්න හොඳ නැහැ. අපි මෙහෙම කියනවා. මේ වඩපු භාවනාව රැකෙන්න නම් මේ පින්වතුන්ලා කතා නොකර ඉන්න කියලා කියනවා. ඒක දහන්නේ අර ආශිර්වාදේ නැති වෙනවා කිව්වම දහන්නේ. සාමාන්‍යයෙන් අපේ අය අහන්නේ ආශිර්වාදේ. උන්වහන්සේ කෙලින් නොකියුවත් ඒ උපක්‍රමශීලීව කරලා තියෙන්නේ කෙනෙක්ගේ හිත රකින්න උදව් කරලා තියෙනවා. දැන් බයට හරි මේ මිනිස්සු කතා නොකර ඉන්නවනේ. හෙට උදේ වෙනකන් අද රෑ ගෙදර ගියා. කාත් එක්ක කතා කරන්නේ කෑම කෑව නිදාගත්තා. හිත රැකෙනවා. කෙලින්ම කිව්වසමට අහන්නේ ඒක මොකද ඒක ප්‍රශ්නයක් නෑ. ඉතින් අපි කතා කරනවා කියලා හිතන්න පුළුවන්. ඉතින් එහෙම තමයි කරන්නේ. උපක්‍රමශීලී වෙන්න පුළුවන්. අර සමහර කියනවනේ තිත්ත බෙහෙත් දෙනකොට වැලමදු ලස්සේ හංගලා දෙනවා කියලා. කෙලින්ම දුන්නොත් බොන්නේ නෑනේ. එහෙමත් වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදියට අපිව රකින්න අපේ හිත රැකලා දෙන්නට, නිවන් මඟ තහවුරු කරලා දෙන්නට යම් කිසි කෙනෙක් උත්සාහ කරනවා නම් ඒ තමයි කල්යාණ මිත්‍රයා. ඉතින් අපි කල්ුම් මතක් කළා අපිට ලැබිච්ච කල්යාණ මිත්‍රයන් දැන් මේ ඇසුරු කරන්නේත් මේ හැමෝමත් කල්යාණ මිත්‍ර වශයෙන් අපි සාදුකාරයක් දීලා පිළිගන්නට ඕන. එහෙම නැත්නම් අපිට එකට ඉන්න හම්බ වෙන්නේ නැහැ. ඔය සමහර වීඩියෝ දැකලා මහාන පිංකම් දැකලා ගොඩක් අය කතා කරනවා. හැබැයි එන්න වෙන්නේ නැහැ. කතා කරන සමහර ඊට පස්සේ ටික දවසක් ගියාම ෆෝන් එක වැඩ කරන්නේ නැහැ. ඇයි කියපු වැඩේ ආයි ඉටු වෙන තත්ත්වයක් නැහැ. ඒ කියන්නේ මේ ගැළපෙන්නේ. අපි යන ගමනට යාලා ගැළපෙන්නේ නැහැ. ගැළපෙන්නේ නැති නිසා සබාධම විසින්ම යාලව අතු ගාලා දානවා. සමහර අය මේකටත් එනවා. ඇවිල්ලා මේ ළඟදි දෙන්නෙක් ගියා දවස් දෙකකින් විතර. ඇයි? ගැළපෙන්නේ. ඒ ලෝක ධර්මතාවයේ විසින් යාලා අයින් කරලා දානවා. අපි කරන දෙයක්වත් හිතලා කරන දෙයක්වත් නොවේ. එහෙනම් මේ ඉන්නේ කවුද නැවතිලා? අපිට ගැළපෙන කෙනා. එක්කෙනෙක් වෙන්න පුළුවන්, දෙන්නෙක් වෙන්න පුළුවන්. ඉතින් පදම් වෙලා මේ ලොකු සායනසලා කියන විදිහට ඉන්න පුළුවන් නිසා ඉන්නේ. ඉන්න බැරි නම් ඒත් මොකද කරන්නේ? දමල ගහලා යනවා. ආන්න එකේ අපිට තේරෙනවා මීපැණි වලට මීපැණි ගැලපෙනවා වගේ. කිරි වලට කිරි ගැලපෙනවා වගේ. කල්යාණ මිත්‍රයාට ගැලපෙන්නේ කල්යාණ මිත්‍රයා විතරයි. පිටට පිට ගැලපෙනවා වගේ, සෙමට සෙම ගැලපෙනවා වගේ පාපකාරී අයට ගැලපෙන්නේ පාපකාරී අය විතරයි. ඒ න්‍යායෙන් ඒ ධර්මතාවයෙන් තමයි මේ ලංකාවේ තුල ආරණ්‍ය තියෙනවා, පන්සල් තියෙනවා, අසපු තියෙනවා. ඒ තැන් වලට ජනතාව රැස් වෙන්නේ. පැවිද්ද වශයෙන් රැස් වෙන්නේ කවුද? ඒ අයට ගැළපෙන ධාතු තියන අය තමයි ගැළපීලා තියෙන්නේ. එහෙනම් දැන් කල්යාණ මිත්‍ර භූමියක් ලැබිලා තියෙන රහත් භූමියක්. එදා මහා රහතන් වහන්සේලා වැඩ හිටපු තැන. ඊටා සාන්ත පරිසරයක්. දැන් මේකේ වීඩියෝ දකින්න එපාගෙන අනේ ස්වාමීන් වහන්සේ මේක දැක්කත් අපි හිතනි වෙනවා. එතකොට ඉන්න අයට ඊට වඩා වටින්න ඕනේ. මොකද දුර ඉඳන් බලන අය කියන අනේ අපිට ඇවිල්ලා මේ සමාධි පිළිමේගාව භාවනා කරන්න නැත්තම්, මේ සිළුමිනිසාය ළඟ භාවනාවක් රැයට කරන්න නැත්තම් කියලා අර දුර ඉඳන් හිතනවා. ළඟ ඉන්න අය හිතනවා අපිට මේක
සල්ලි දීලා ගන්න බෑ කෝටි ගාණක් දුන්නත් මෙහෙම පරිසරයක්. ඒ තරම් සුන්දර පරිසරයක අපි මේ වාසය කරන්නේ. ඒක බොහොම වටින දෙයක්. ඉතින් සමහර තැන් තියෙනවා කොන්ක්‍රීට් වලින් හදපු බිල්ඩින් නැරෙන්නට ගහක් කොලක් වත් නැති තැන් තියෙනවා. එවැනි සෙනසුන් තියෙනවා. ඉතින් අපිට මේ කන්ද උඩට පොඩ්ඩක් නැග්ගට පස්සේ මුළු මහත් පරිසරයම දැකගෙන හිත නිවා ගන්න පුළුවන්. උදේ පාන්දර හවසට ඕන වෙලාවක. ඒ රහතන් වහන්සේලාගේ අදිෂ්ඨාන බල පිහිටපු භූමියේ වාඩි වෙලා භාවනා කරද්දී සුව දැනෙනවා. සයි කල්යාණ මිත්‍ර භූමියේ පිහිට තියෙනවා. ඒ භූමියේ භාවනාවට අනුග්‍රහ කරන ගුරුවරු ලැබිලා තියෙනවා. සිව්පස්සය ලැබිලා තියෙනවා. එහෙනම් දැන් කල යුත්තේ කුමක්ද? රුක්මුල් තියෙනවා, ශුන්‍යාගාර තියෙනවා, භාවනා ආසන තියෙනවා. දැන් පලක් බැඳගෙන වාඩි වෙලා ඒ දීපු කමඨාන හරියට වඩමින් එනේන අරමුණ දිහා බලමින් සිහිය පිහිටවලා මේ සිත දමණය කරගන්නට, දියුණු කරගන්නට සමාධි, සති සමාධි ඥාන, විපස්සනා ඥාන දක්වා හිත වඩමින් සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ඒ අමා මහ නිවන් දැකීමයි අප විසින් කළ යුත්තේ. එයම තමයි තමන්ට නිවන් මඟ පෙන්වා දුන්න කල්යාණ මිත්‍රයෙකුට කරන්න පුළුවන් ලොකුම පූජා. යමෙක් තමන්ට මුලින්ම ධර්මයේ කියා දුන්නා නම් ඒ කල්යාණ මිත්‍රයාට සලකලා ඉවර වෙන්නේ දවසක අපි සෝවාන් වුණොත්. ඒ සෝවාන් වීම තමයි නියම ගුරු පූජාව. එහෙමනම් එසේම වේවා. සියලු දෙනාට මේ වටිනාකම් කල්යාණ මිත්‍රාංගගේ තීරුම්ගෙන නැවත නැවතත් සසර ගමනේ නිවන් දකින අතුරු අපට බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා කි සිල්වත් ගුණවත් උතුමන් කල්යාණ මිත්‍රයන් මැසුරු කරන් ලැබේවා. එසේ අසුරු කරමින් පාරමී සපුරා ඒ යමා මහ නිවනින් සැනසෙන්නත් ලැබේවා කියලා